ආයිබෝන් එහෙනම් කවුරුත් පිළිගන්නෝ අපේ ඇප්ලයිඩ් පන්ති YouTube channel එකට. ඉතින් මේ ගිය සතියේ වගේම අදත් හවස 6ට හරියටම අපේ paper class එකේ discussion එකත් එක්ක තමයි ඔයගොල්ලෝ එකතු වෙන්නේ. හරිද? ඉතින් අපේ දෙවෙනි paper class discussion එක තමයි ඔයගොල්ලෝ අද මේ බලන්නේ. අද මේ බලන වීඩියෝ එක දෙවෙනි paper class test එකේ වීඩියෝ එක. හරිද? ඉතින් දැන් එකක් ලියලා ටිකක් හුරු ඇති වැඩේ. දැන් කොහොමද වෙන්නේ කියලා. ගිය සතියේ ඉතින් අපි දැන් මේ පළවෙනි ටෙස්ට් එකේ වීඩියෝ එක. ඉතින් අද දෙවෙනි ටෙස්ට් එකේ වීඩියෝ එක. ස්පෙෂල් ටයිම් මැනේජ්මන්ට් ටෙස්ට් එකේ ටයිම් මැනේජ්මන්ට් ටෙස්ට් එකේ වීඩියෝ එක. ඉතින් මේ ඒක බලලා ඇති කියලා මම හිතනවා. ඉතින් වෙබ්සයිට් එකට ගිහිල්ලා මුලින්ම ටෙස්ට් එක ලියලා මේ වීඩියෝ එක බලන එක තමයි හොඳම දේ. වෙනද කියන දේම තමයි කියන්න තියෙන්නේ. ඉතින් පේපර් එක ලියපු නැති අයට පේපර් එකේ PDF එක දාලා තියෙනවා අපේ description එකේ link එකක් විදිහට. හරිද? ඉතින් එතනින් ගිහිල්ලා ඔබට පුළුවන් පේපර් එක download කරගෙන discussion එකට සහභාගී වෙන්න. right? ඒක තමයි හොඳ ඵලදායීතාවක් මේ discussion එකෙන් ඔබට ලබා ගන්න පුළුවන්. හරිද? ඉතින් මේ ටෙස්ට් එක ගැන කිව්වොත් ටෙස්ට් එක ටිකක් අමාරුයි කියලා ළමයි කියනවා. ටිකක් අමාරුයි කියලා කියනවා. ඉතින් අපි බලමු ටෙස්ට් එක discuss කරගෙන යද්දී එච්චර අමාරුයිද කියලා. කොහොමද එක ටෙස්ට් එකකට එක ටෙස්ට් එකක් වෙනස් වෙන විදිහට තමයි අපි හදන්නේ. එතකොට ඉතින් සමහර ඒවා ලේසි වෙනවා, සමහර ඒවා අමාරු වෙනවා. ඒක තමයි ඉතින් හැටි. හරිද? ඒකට ඔබ කොහොම හරි හුරු වෙන්න වෙනවා. ඉතින් මේ සතියේත් ඇප්ලයිඩ් එකක්ම දැම්මා. හරිද? ලබන සතියේ බොහෝ විට PO පේපර් එකක් අපිට දාගන්න පුළුවන් වෙයි. අවකලනයෙන් විතරයි. හරිද? අවකලනයෙන් විතරක් PO පේපර් එකක් අපිට දාන්න පුළුවන්. ඊට පස්සේ සතියක් PO ඇප්ලයිඩ් වශයෙන් වෙන් වශයෙන් ඔබට පුළුවන් ඩිස්කෂන් වලට එන්න. හරිද? ඉතින් වෙනද වගේම කියන්න තියෙන්නේ පේපර් එක ලියලා අනිවාර්යෙන් ඩිස්කෂන් එක බලන්න. එතකොට තමයි හොඳම ඵලදායීතාවක් ඔබට මේ කරන වැඩෙන් ලැබෙන්නේ. right? හරි. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. මෙන්න පළවෙනි ගාන. පළවෙනි ගාන අපිට තියෙනවා මෙන්න මෙහෙම එකක් කුණ්‍යක් ටික අමුතු විදිහක් කරලා තියෙනවා. වෙනද කුණ්‍යේ මූණක් දෙක දෙපැත්තෙන් මෙහෙම තියෙනවා. ඒ මූණක් දෙකේ අංශු දෙක තියෙන්නේ. දැන් එහෙම නෙවෙයි කොටයක් අරගෙන ඒ කොටය ඇතුළට හාරලා තමයි කුණ්‍යේ හදලා තියෙන්නේ. කියන්නේ ආනත මුහුණක් දෙක හදලා තියෙන්නේ. මේ පේනවනේ. මෙන්න මේ විදිහට රූප සටහන මම ඇඳලම තිබුවා වෙලා යන නිසා අපි කියමු. රූපේ ආකාරයට කැපිටල් M ස්කන්ධයක් ඇති ලී කුට්ටියක ACD ආකාර කොටසක් හාරා ඉවත් කර ඇත. ඉතින් මේ ACD දාලා නැහැ. ACD ආකාර කොටසක් හාරලා අයින් කළා. මේක ලී කුට්ටියක්නේ. හරිද? ස්කන්ධයේ සිම්පල් M හා 2M වූ අංශු දෙකක් කැපිටල් A හා D හි පිළිවෙලින් තබා මුදා හැරේ. මෙතන කැපිටල් A මෙතන කැපිටල් D තිබ්බේ. හරිද? මේක කැපිටල් A මේක D මෙතන C මෙතනයි පිළිවෙලින් සිම්පල් M හා 2M වෙච්ච අංශු දෙකක් තියලා මුදා හරිනවා. එතකොට මොකද වෙන්නේ? සිම්පල් M අංශුව මෙහෙම පල්ලෙහාට එනවා, 2M අංශුව අනිවාර්යෙන් මෙහෙම පල්ලෙහාට එනවා. හරිද? අපිට කියනවා සිම්පල් M හි සිම්පල් M ස්කන්ධයේ F1 හා 2M ස්කන්ධයේ 2M F2 ත්වරණයෙන් පල්ලෙහාට එනවා නම් ඒ කියන්නේ මෙන්න මේ ත්වරණ දෙකෙන් පහළට එනවා නම් හරිද? එහෙම කියලා තියෙනවා. එතකොට මෙන්න මෙහෙම එනවා නම් මම ගන්නවා මේ පැත්තට F1 මේ පැත්තට F2 කියලා මේ අංශු දෙකේ ත්වරණ දෙක පල්ලෙහාට. එතකොට කොටය මෙහෙට F3 ත්වරණයෙන් යනවා කියලා ගන්නවා. පැහැදිලිද? පියවර 3යි. ඒ පියවර 3ෙන් අපි මුලින්ම කරන්නේ මොකක්ද? මේ දෙන්නාගේ පොළවට සාපේක්ෂ ත්වරණ දෙක හොයාගෙන ඉන්න එකනේ. අපි හොයමුකෝ ලස්සනට. මම එකපාර කියලා දාන්නම්. ගිය සතියේ මේක ගන්න දිග විදිහක් කිව්වා. පොළවට සාපේක්ෂව සිම්පල් M ගේ ත්වරණය කියන්නේ මොකක්ද? කුඤ්ඤයේ පොළවට සාපේක්ෂ ත්වරණය සහ අංශුවේ F1 කියන මෙන්න මේ අංශුවේ ත්වරණ දෙක ජොයින් කරා නම් වැඩේ හරි. අන්න එහෙම. මෙන්න මෙහෙම. F1 මෙතන කෝණය ඇල්ෆා. අංශුව මෙහෙට F1 ත්වරණයෙන් එනවා, කුඤ්ඤයේ මෙහෙට F3 ත්වරණයෙන් එනවා. එතකොට මේ තියෙන්නේ පොළවට සාපේක්ෂව සිම්පල් M ගේ ත්වරණය. පොළවට සාපේක්ෂව 2M ගේ ත්වරණය මොකක්ද? අංශුව එනවා මෙහෙට F2 ත්වරණයෙන්, කුඤ්ඤයේ මෙහෙට F3 කියලා අපි මාක් කරලා තියෙනවා. එතකොට මෙන්න මෙහෙට F3 හරිද? මෙහෙට F2. මෙතන කෝණය ඇල්ෆා. හරිද? ඔන්න ඔහොම එනවා. රයිට්. ඉතින් මේ මෙතන ඇත්තටම කිව්වොත් ප්‍රායෝගික සමහර ගැටලු තියෙනවා. මේකේ උත්තරේ මොකද්ද? 3. හරිද? මෙතන උත්තරේ 3. එතකොට මම මේක හැම MCQ එකේම F3 දාලා තියෙන්නේ මේ පැත්තට. එතකොට ඔබට ගාන මේ පැත්තට දාලා තමයි හදන්න සිද්ධ වෙන්නේ. සමහර ගැටලු තියෙනවා විසඳන්න අමාරුයි. හරිද? අපිට 100% සාර්ථක වෙන්න බැහැනේ.
මේකත් ඉතා සාර්ථක ක්‍රමයක් කාලය මැනගන්න තියෙනවා. ඉතින් එතකොට ඔබ කියන්න පුළුවන් F3 ඔය පැත්තරම දාන්න ඕනද මෙහෙට දාලා හදන්න බැරිද කියලා. පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක MCQ. MCQ එකේ තියෙන විදිහට උත්තරේ ගන්න කිතා වැදගත්. එතකොට විභාගයේදී මීට වඩා වැඩි ලකුණක් ඔබට අපේක්ෂා කරන්න පුළුවන්. හරිද? එතකොට හරිය MCQ එක වෙන්නේ 3. ඕකේ උත්තරේ 3. right? ඊළඟ පියවර මොකද්ද? ඊළඟ MCQ එකෙත් අපෙන් අහන්නේ simple m හා 2m වල ත්වරණ වන්නේ. මෙන්න මේ දෙකේ F1 හා F2 ගේ අගයන් දෙක අහන්නේ. කොහොමත් අපි අන්තිමට හොයන්නේ කුඤ්ඤේ ත්වරණය. ඒක නිසා මෙතනින් F1 F2 උක්ත කරලා ඉන්න එක හොඳයි. ඒක ගාන කොහොමත් යනකොට කරන වැඩේනේ. ඉතින් මම ඒක MCQ එකකට කැඩුවා. හරිද? එතකොට දැන් කොහොමද මේ F1 F2 හොයන්නේ? මේ අංශුවට මෙහෙට F සමාන m මේ දානවා 2m අංශුවට මෙහෙට F සමාන m මේ දානවා. හරිද? ඔන්න simple m අංශුවට එයා ත්වරණය වෙන්නේ මෙන්න මෙහෙට alpha ගානත මෙහෙට F සමානයි ma අනුව. පේපර් ක්ලාස් එකේදී ගොඩාක් විස්තර කරන්න බෑ ගාන. මේකදී අපි ගාන හදන විදිහයි කියන්නේ. අපි ගාන හදන විදිහ රිවිෂන් එකේ ලස්සනට පැහැදිලි කරනවා. මෙයාගෙන් මෙහෙට තියෙන මේ බරෙන් මෙහෙට තියෙන සංරචකය මොකක්ද? ඔබ දන්නවා ආන තලයක් දිගේ තියෙන සංරචකය ගන්නේ mg sin alpha. එච්චරයි බල තියෙන්නේ. ස්කන්ධයාගේ simple m පොළොවට සාපේක්ෂ ත්වරණය ගන්න කොහොමද? මේන්න මේක. පොළොවට සාපේක්ෂව simple m ගේ ත්වරණය කියන එක මෙහෙට විභේදනය කරගන්න ඕන. එතකොට බලන්න F1 එක අපි දාන දිශාවටමයි තියෙන්නේ. හරිද? F1 එක අපි දාන දිශාවටමයි තියෙන්නේ. F3 ගෙන් සංරචකයක් වෙනවා. බලන්න F3 එක තියෙන්නේ මෙහෙට. එයා අපි දාන දිශාවට විභේදනය කරගත්තාම F3 cos alpha හැරෙන්නේ මෙහෙට. එතකොට ඍණ F3 cos alpha. හරිද? මේ එමාට මේ එමා කපලා දාන්න පුළුවන්. F1 තියාගෙන F3 cos alpha මෙහෙට දැම්මාම g sin alpha ධන F3 cos alpha. ඇයි අපි F3 cos alpha මෙහෙට දාන්නේ? MCQ එකේ අහන නිසාම නෙවෙයි. හරිද? අන්තිමට අපි කුඤ්ඤේ ත්වරණයනේ හොයන්න යන්නේ. කුඤ්ඤේ ත්වරණය හොයන්න ඕන නම් මේ අංශු දෙකේ ත්වරණ දෙක මෙතනින් උක්ත කරන්න ඕන. ඕක අපි හැම වෙලෙම කියන එක. 2m අංශුවට ඊළඟට 2m අංශුවට එයා ත්වරණය වෙන්නේ කොහෙටද? මෙන්න මෙහෙට. එයා ත්වරණය වෙන්නේ මෙහෙට. alpha ගෙන් ආතෝ මෙහෙට F සමානයි ma අණුව. F සමානයි ma අණුව. බලන්න 2mg ගෙන් මෙහෙට තියෙන සංරචකය මොකද්ද? 2mg sin alpha. මේක වගේ 2mg sin alpha සමානයි ස්කන්ධය 2m වාරයක් පොළොවට සාපේක්ෂ ත්වරණය මෙහෙට තියෙන. මොකද්ද? F2 එක බලන්න මෙතනින් ගන්න. F2 එක තියෙන අපි දාන දිශාවටමයිනේ. ලස්සනට F2 එක දාන්න පුළුවන්. බලන්න F3 ගෙන් එන සංරචකය මොකද්ද? F3 ගෙන් මේ F2 ගේ පැත්තට තියෙන සංරචකය F3 එක තියෙන්නේ මෙහෙට. එයා F2 ගේ පැත්තට විභේදනය කරගත්තොත් F3 එක F2 පැත්තට විභේදනය කරගත්තොත් බලන්න F3 හැරෙන කෝණය alpha. එතකොට F3 cos alpha F2 දාන දිශාවටමයි තියෙන්නේ. එතකොට ධන F3 cos alpha. මේකෙත් 2m ට 2m කපලා දාන්න පුළුවන් ලස්සනට. F3 cos alpha මෙහෙට දාන්න. එතකොට g sin alpha ඍණ F3 cos alpha සමානයි F2. ඉතින් බලන්න ඕනේ F1 ට F2 ට වෙන වෙනම අගයන් ආවා. මේකේ හරියට MCQ එකේ උත්තරේ තියෙන්නේ බලන්න එක නේද? එකේ නේද හරියට තියෙන්නේ. g sin alpha දැන් F3 cos alpha කියලා F1 තියෙනවා. F2 තියෙනවා g sin alpha ඍණ F3 cos alpha කියලා ලස්සනට. හරිද? එතකොට මේ MCQ එකට ලකුණු 20ක් හම්බ වෙනවා. පියවර ලකුණු කියන්න බැරුණා. මේ රූප සටහන අඳිනවට මම ලකුණු 10ක් දෙනවා. හරිද? ලකුණු 10ක් දෙනවා. මේ දෙකම හරියට ගත්තා නම් එතනත් ලකුණු 10යි. හරිද? මේ එකක් හරියට ගන්න එකට ලකුණු 10ක් හම්බ වෙනවා. එතකොට මේකටත් ලකුණු 10යි. එතකොට මේ MCQ එක සඳහා ලකුණු 20ක් ඔබට හම්බෙලා ඇති. හරි නේද? ඊට පස්සේ මොකද්ද මේ පියවර දෙකෙන් පස්සේ අපි කරන්නේ? ඊළඟට කරන්නේ ලී කොටේ ත්වරණය. මෙන්න මේ ලී කොටේ ත්වරණය නැත්නම් F3 ව හොයන්න මොකද කරන්නේ? පද්ධතියට F සමාන m මේ දානවා යන දිශාවට. හරිද? හැබැයි අපි F3 දාපු පැත්ත වැරදි නම් මොකද වෙන්නේ? ඍණ එනවා. ඒක මම කියලා තියෙනවානේ. එතකොට ඔන්න මම යනවා පද්ධතියටම මෙහෙට. ඒ අත්වරණය වෙන්නේ මෙහෙටනේ. F සමානයි ma අණුව. හරිද? මේ පද්ධතියම මේ පැත්තට තියෙන F එක හාරලා නෙවෙයි මෙතන නටලා තිබ්බත්. හරිද? පද්ධතිය බල මත මොකද වෙන්නේ? සම්පයුක්ත බලය බිඳුවයි. ඕවා ගන්න හැටි
පන්තිය අපි ලස්සනට පැහැදිලි කරා. මෙතෙන්දි පැහැදිලි කරන්න බෑ. මොකද මේ තියෙන්නේ සම්මත බල සෙට් එක. අපි කියන සම්මත බල සෙට් එක. පිටින් කිසිදු බාහිර බලයක් නැහැ. ඒ කියන්නේ පද්ධතිය මත සංපයුක්ත බලය බිඳුවයි. පද්ධතිය මතම තියෙන MA කැලි ටික. MA කැලි කියන්නේ F සමානයි MA කේ MA කැලි. කුඤ්ඤේ එකයි අංශු දෙකේ දෙකයි. MA කැලි තුනක් වෙනවා. මුලින්ම කුඤ්ඤේ MA කැලි ලිව්වොත් කුඤ්ඤේ ස්කන්ධයේ කැපිටල් M එයාගේ ත්වරණය F3 මේ පැත්තට. F3 ම දාන්න පුළුවන්. ඇයි මේ පොළොව උඩ තියෙන ත්වරණයක් නේ? පොළොවට සාපේක්ෂව තියෙන ත්වරණයක්. ඒක නිසා F3 ම දාන්න පුළුවන්. අංශුවේ ත්වරණය ස්කන්ධයේ සිම්පල් M එකේ මේ පැත්තට තියෙන පොළොවට සාපේක්ෂ ත්වරණය බලන්න මෙයාගෙන ගන්න. F3 එක තියෙන්නේ මේ දිශාවටමයි, F1 එක තියෙන්නේ මෙහෙට. මේ දිශාවට විභේදනය කරගත්තොත් ලස්සනට මෙහෙට හැරෙනෝ F1 cos alpha අනිත් පැත්තට එන්නේ. එතකොට F3 ඍණ F1 cos alpha. ඊට පස්සේ 2m අංශුවේ ස්කන්ධයේ 2m එයාගේ පොළොවට සාපේක්ෂ ත්වරණය F3 එක මේ දිශාවටමයි තියෙන්නේ බලන්න. F3 F2 ගෙන් සංරචකයක් තියෙනවා මෙහෙට. F2 cos alpha ලස්සනට අපි දාන දිශාවටමයි හැරෙන්නේ. දාන F2 cos alpha. ඔන්න අස්සෙන් ලිව්වා. දැන් අපේ පිළිවෙලේ විදිහට F3 පද වෙන් කරනෝනේ. බිඳුව සමානයි. මෙතනින් F3 එකක් එළියට ගත්තාම කැපිටල් M එකක් එනවා. මෙතනින් සිම්පල් M F3 දෙකයි සිම්පල් M F3 දෙන්නම එකතු වුණාම 3යි සිම්පල් M F3. F3 එක එළියට ගත්තා. මෙතනින් ඍණ M F1 cos alpha ධන 2යි M F2 cos alpha. හරිද? ඍණ M F1 cos alpha ධන 2යි සිම්පල් M F2 cos alpha කියලා ඔන්න ඔහම වෙනවා. දැන් මොකද කරන්නේ? අපි F1 ආදේශ කරනවා මෙන්න මේකට, F2 ආදේශ කරනවා අතෙන්ට. ආදේශ කරලා කවුද උක්ත කරන්නේ? F3ව, right? F3ව උක්ත කරන්න ඕනේ. දැන් බෝඩ් එකේ ඉඩ මදි නිසා මම මේක මකනවා. ඔබ වීඩියෝ එක පවුස් කරලා ඕනනම් ලියා ගන්න. හරිද? ලකුණු ලැබෙන විදිහ කිව්වොත් මේ F සමානයි මේ හරියට දැම්මොත් ලකුණු 10ක් ඔබට දෙනවා. හරිද? එතනින් එහාට සුළු වෙන විදිහට මම ලකුණු කියන්නම්. right? right F1 ටයි F2 ටයි ආදේශ කරමු අර ගත්ත දෙක. හරිද? බිඳුව සමානයි capital M ධන 3යි simple M F3. හරිද? ඍණ simple M වාරයක් F1 කියන්නේ G sin alpha ධන F3 cos alpha. අමතක කරන්න එපා. මේ පිටින් cos alpha එකකින්. මෙතන cos alpha ලියවෙන නිසා ඕක අමතක වෙනවා. හරිද? ධන 2යි simple M වාරයක් F2 කියන්නේ ඒ G sin alpha ඍණ F3 cos alpha. අර කලින් ගත්ත උත්තර මේ ආදේශ කරන්න. පිටින් ඉන්නව අමතක කරන්න එපා cos alpha එක. දැන් ලස්සනට වරහන් ගුණ කරගන්න. බිඳුව සමානයි capital M ධන 3යි simple M F3 මෙතනින් එනවා නේද ඍණ mg sin alpha cos alpha එක. හරිද? ඍණ mg sin alpha cos alpha එක එනවනේ. හිතින් සුළු කරන්න. මෙතනින් එනවා ධන 2යි mg sin alpha cos alpha එක. පේනවද? එතකොට ඒ දෙන්න සුළු වුණාම අපිට මෙහෙම දාන්න පුළුවන් නේද එකපාර. දැන් මැත්ස් කරන ළමයි ඉතින්. ඕවා සුළු කරගන්න එක මහ දෙයක් නෙවෙයි. ඔය දෙන්න සුළු වුණාම 2mg sin alpha cos alpha. මෙතන මේ දෙක ගුණ වුණාම ඍණ m F3 cos වර්ග alpha. මෙතන ඍණ 2යි m F3 cos වර්ග alpha. ඔන්න ඔහොම එනවා. right? ඔහොම එනවා. සුළු කරන්න. දැන් මොකද කරන්නේ? F3 නැති පද දැම්ම එහා පැත්තට. එතකොට ඍණ simple mg sin alpha cos alpha. දැන් ඒක මෙහෙට ආවම ඍණ වෙනවනේ. මේ පැත්තේ F3 තියෙන එකෙන් F3 එකක් එළියට ගත්තා. F3 එක එළියට ගත්තාම capital M ධන 3යි simple M තියෙනවා. මෙතනින් F3 එක ගියාම ඍණ simple M cos වර්ග alpha. හරිද? මෙතනින් F3 එකක් ගියාම ඍණ මේ දෙක සුළු වෙනවා. මේ දෙක සුළු වුණාම ඍණ 3යි simple M cos වර්ග alpha F3 cos වර්ග alpha නේ. එතකොට මෙතනින් F3 එක ගියාම ඍණ 3යි M ඔන්න ඔහොම දාන්න පුළුවන්. හරිද? ඔතනින් ගන්න ලස්සනට උත්තරේ ගන්න ඕන නිසා අපිට හරිද? උත්තරේ යට තියෙන ඔබට පේනවා ඇති මෙහෙම M ධන 3යි M එකක් නැහැ. sin වර්ග alpha හෝ cos වර්ග alpha එක join වෙලා තියෙන්නේ උත්තරවල. ඉතින් ඒ විදිහට හදන්න වෙනෝනේ. ඒක නිසා ඔබ දන්න කොහොමත් මෙතනින් එහාට ඔබ 3යි M එකක් එළියට ගන්න වෙන බව. F3 වාරයක් capital M ධන
3යි සිම්පල් m එකක් එළියට ගත්තා. එතකොට ඇතුළේ ඉන්නේ එක ඍණ cos වර්ග ඇල්ෆා. එක ඍණ cos වර්ග ඇල්ෆා කියන්නේ sin වර්ග ඇල්ෆා. ඍණ mg sin ඇල්ෆා වාරයක් cos ඇල්ෆා සමානයි f3 වාරයක් capital M ධන 3යි සිම්පල් m එක ඍණ cos වර්ග ඇල්ෆා කියන්නේ sin වර්ග ඇල්ෆා. ලස්සනට මේකෙන් බෙදා ගන්න උක්ත වෙන f3 මම මෙහෙන් ලියන්නම් ඍණ mg sin alpha cos alpha බෙදීම capital M ධන 3යි simple m sin වර්ග alpha කියලා එනවා. right බලන්න උත්තරයේ එක තියෙන්නේ උත්තරය ඍණ mg sin alpha cos alpha බෙදීම capital M ධන 3යි m sin වර්ග alpha කියලා තියෙන්නේ. බලන්න දෙකේ නේද? දෙවෙනි උත්තරය තමයි තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ විදිහට එන්න ඕන. හැම උත්තරයකම ඍණ තියෙනවා. හරිද? ඍණ තියෙනවා කියන්නේ මේ f3 ගේ දිශාව මොකද වෙන්න ඕන? මාරු වෙන්න ඕන. හරිද? එතකොට ඔබට ඍණ ආවේ නැතා කියලා ප්‍රශ්නයක්වත් නැහැ. හරිද? එහෙම ගැටලුවක් නැහැ. නමුත් MCQ එකේ ඍණත් එක තියෙන්නේ. එතකොට ඔබට එතකොටයි ලකුණු හම්බෙන්නේ. කොහොමත් උත්තර හතරම ඍණ තියෙන්නේ. ඔය ඔක්කොම ටික කරලා මෙතෙන්ට එනකන් උත්තරේ ගත්තාම ලකුණු 25ක් හම්බ වෙනවා. අර මුලින් f සමාන m මේ දාන එකට 10යි මෙතෙන්ට එනකන් සුළු කරගන්න එකට 15ක් හම්බ වෙනවා. හරිද? අන්න ඒ විදිහට තමයි ලකුණු බෙදෙන්නේ. පැහැදිලි නේද? එතකොට ඔන්න ලකුණු 25ම ඔබට එකතු කරගන්න පුළුවන්. right? ඊළඟට අංශුව හා කොටය අතර ප්‍රතික්‍රියාව අහනවා. මේකේ පොඩි මිස්ටේක් එකක් තියෙනවා. අපි බලමු. හරිද? මිස්ටේක් එකක් තියෙනවා. මම මේක පන්තිය කිව්වා. හරි? අපි බලමු. අංශුව හා කොටය අතර ප්‍රතික්‍රියාව. වීඩියෝ එක පවුස් කරලා ලියාගන්න. අංශුව හා කොටය අතර ප්‍රතික්‍රියාව කියන්නේ කවුද? මෙන්න මේ R1. හැබැයි අපිට මෙතන ස්පෙસિෆයි කරලා අන්න එතන පොඩි ගැටලුවක් තියෙනවා. අංශුව කිව්වහම 2යි m ද සිම්පල් m ද කියලා කියලා නැහැ. හරිද? ඒක නිසා තමයි මම ওই ප්‍රශ්නෙට මේ ඕල් දෙන්න තීරණය කරේ. ඒක මගේ මිස්ටේක් එකක්. එතන දාන්න ඕන මොකක්ද අංශුව කියලා. සමහරක් විට කලබලයට මට ඒක දාන්න බැරි වෙන්නේ නැති. මම සිම්පල් m ගේ හොයනවා. හරිද? ඒකයි මම ওই ගාන ඕල් දුන්නේ. හරි? එතන අර MCQ එක මාක් කරනකොට එතනින් ඔබට ලකුණු ඇඩ් වෙන්නේ නැතුව ඇති. නමුත් ඔබ හිතේ තියාගන්න එතන ලකුණු 25ක් ඔබට ඇඩ් වෙනවා කියලා. හරි? 25ක් නෙවෙයි 20ක්. අංශුව හා කොටය අතර ප්‍රතික්‍රියාව කියන්නේ R1 හොයන්න මොකද කරන්නේ? සිම්පල් m අංශුවට දාන්න ඕන කොහෙටද? එයා ත්වරණය වෙන්නේ මෙහෙටනේ. හරිනේ මෙහෙට. ඒකට ලම්බක තලයට තමයි f සමාන m දාන්න ඕන. ලම්බක දිශාවට තමයි f සමාන m දාන්න ඕන. එතකොට තමයි R1 හොයන්න පුළුවන්. බලන්න අංශුව මත තියෙන R1 එක කොහොමත් ඒ පැත්තටම තියෙනවා. ඒකයි දාන්නේ. mg ගෙන් R1 ගේ දිශාවට තියෙන සංරචකය මොකද්ද? mg තලයේ ඔස්සේ විභේදනය කරොත් mg sin alpha තලයට ලම්බව නම් mg cos alpha. බලන්න එයා හැරෙන පැත්ත මෙහෙම තියෙන්නේ. එයා ලේසියෙන් විභේදනය වෙන්නේ මේ පැත්තට. එතකොට මෙහෙටනේ හැරෙන්නේ. ඍණ mg cos alpha සමානයි ස්කන්ධයේ සිම්පල් m වාරයක් සිම්පල් m අංශයේ පොළොවට සාපේක්ෂ ත්වරණය තලයට ලම්බව. හරිද? මේකනේ. එතකොට මේකේ තලය කියන්නේ මෙන්න මේ f1 ගේ දිශාව වගේ. එයාට ලම්බ දිශාවට තමයි f සමාන m දාන්නේ. එතකොට මේකට ලම්බ දිශාවට දාදී f1 එනවද? f1 එන්නේ නැහැ. f1 එන්නේ නැහැ. f3 තමයි එන්නේ. ඉතින් හිතන්න f3 එක මෙහෙට ලස්සනට විභේදනය වුණාම f3 cos alpha තලයට සමාන්තරව. තලයට ලම්බව ආවම එහෙනම් f3 sin alpha. බලන්න මේ e තලයේ හැරෙන්නේ මේ පැත්තට අනිත් පැත්තට. එතකොට ඍණ f3 sin alpha. ඍණ f3 sin alpha. දැන් අපිට පුළුවන් ලස්සනට R1 හොයන්න මේ mg cos alpha අර පැත්තට දාන්න. R1 සමානයි ධන mg cos alpha වෙනවා. එතකොට මෙතන ඍණ 1 සිම්පල් m f3 ට ආදේශ කරද්දි මතක තියාගන්න ඍණත් 1 ආදේශ කරන්න. ඇයි ඒ ඍණත් 1 ආදේශ කරන්නේ? අපි මෙහෙට f3 දාපු නිසා තමයි උතන ඍණ ආවේ. හරිද? ඉතින් ඒක නිසා මෙතන තියෙන ඍණත් 1ම මේක ආදේශ කරන්න අනිවාර්යයි. f3 කියන්නේ ඍණ mg sin alpha වාරයක් cos alpha බෙදීම capital M ධන 3යි simple m sin වර්ග alpha. පිටින් තියෙනවා මතක තියාගන්න තව sin alpha එක. sin alpha එක පිටින් තියෙනවා. right? දැන් එතකොට මේ ඍණයි ගුණුනාම ධන වෙනවා. දෙන්නගේ ඔබට පේනවද cos alpha එක පොදුයි. mg cos alpha එක පොදුයි. එළියට ගන්න. නිව්ටන් නියම සුළු කරද්දි මම ඔබට කියලා තියෙනවා පොදු පද තියාගෙන නම් ඉන්න එපා. එකයි මෙතන mg cos alpha එක ගියාම
මෙතනින් mg cos alpha එක ගියාම ධන simple m sin alpha ගුණ වුණාම sin වර්ග alpha බෙදීම capital M ධන 3යි simple m sin වර්ග alpha පොදු හරය ගන්න. පොදු හරය ගත්තාම මොකද වෙන්නේ? පොදු හරය ගත්තාම මේක එකෙන් වැඩි වෙනවා. එතකොට R1 සමානයි simple mg cos alpha වාරයක් මෙයා එකෙන් වැඩි වෙනවා capital M ධන 3යි simple m sin වර්ග alpha. මෙතන තිබ්බ තව simple m sin වර්ග alpha. හරිද? බෙදීම capital M ධන 3යි simple m sin වර්ග alpha කියලා එනවා. පැහැදිලි නේද? මේ දෙක එකතු වුණාම 4යි simple m sin වර්ග alpha කියලා ගන්න පුළුවන්. mg cos alpha වාරයක් capital M ධන 4යි simple m sin වර්ග alpha. බෙදීම capital M ධන 3යි simple m sin වර්ග alpha. උත්තරේ තියෙන්නේ ඔක්කොම cos 2යි alpha කරලා. හරිද? පිටින් cos alpha එකකුත් නැහැ. ඕකේ පොඩි උත්තරේ දෝෂයක් තියෙන බව මට පේනවා. හරිද? මෙතන 4m sin වර්ග alpha නම් cos 2යි alpha කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නමුත් අර පිටින් cos alpha එක නැතිවීම තමයි මෙතන උත්තරේ එන්නේ නැතිවීමට හේතුව වශයෙන් දකින්න. හරිද? ඉතින් කමන්නේ කොහොමද ඔය ප්‍රශ්නේ මම ඕල් දුන්නා. හරි කවුරුත් ඒක අර මේ සිස්ටම් එකේ ඔයගොල්ලෝ වෙබ්සයිට් එක කරද්දී ඒකට ලකුණු ආවේ නැත්නම් ඔයගොල්ලෝ ලකුණු අතින් දාගන්න ප්‍රශ්නයන් ලකුණු 20ක්. හරිද? එතකොට ඒක ඕල් හම්බෙන ඔබට ප්‍රශ්නයක් නැහැ. හරිද? මේ ගණන් ගන්න පාචුට්ටක් එහෙම වීම වෙනවා. ඉතින් අපේ අතිනුත් වරදින වෙලාවල් තියෙනවා. හරි? රයිට්. එහෙනම් මෙතෙන්ට නිකන් සුළු කරගන්න. ඒ ඇති. අපි ඊළඟ ගානට යමු. හරිද? මේ ගානන් වල ගැටලුවක් තියෙනවනම් ඔබ මට මැසේජ් එකක් දාලා අහන්න. හරිද? රයිට්. එහෙනම් ඊළඟ ගාන හදමු. හරි. ඊළඟ ගාන 2. ලුහු අවිතන්න තන්තුවක එක් කෙලවරකට සිම්පල් m වූ ස්කන්ධයක් සිම්පල් m ස්කන්ධය වූ කුඩා අංශුවක් සවිකර ඇත. එම අංශුව කැපිටල් M ස්කන්ධය වූ කුඤ්ඤයක ඇල්ෆා ආනත වූ මුහුණත මත තබා කුඤ්ඤයේ ඉහළතම ලක්ෂයේ වූ සුමට කප්පියක් මතින් යන තන්තුවේ අනෙක් කෙළවර කුඤ්ඤයේ ඈත සිරස් බිත්තියකට සවිකර ඇත. බිත්තිය හා කුඤ්ඤය අතර තන්තු කොටස තිරස්. එතකොට මෙහෙම කියද්දි ඔබට ඉතින් හිතේම වෙන්න ඕන මේ වගේ රූපයක්. අපිට එහෙම හිතේම වෙන්නේ නැහැ නේ. එහෙම හිතේම වෙන්න ඕනේ. මේ වගේ විදිහට අපි ගණන් හැදුව පන්තියේ. හරිද? ඒක විස්තර කරන්න පුළුවන් විදිහට තමයි මම ඔය විස්තර කරලා තියෙන්නේ. හරිද? ඔන්න එතකොට සුපුරුදු පරිදි බල ටික ලකුණු කරලා තියෙනවා. කුඤ්ඤය හා අංශුව මත මෙතන අපිට අමතක වුණා තන්තුවේ ආතතිය තියෙනවා T කියලා. මෙතනනුත් තන්තුවේ ආතතිය සම්බන්ධක ලක්ෂයෙන් විතර T. අපි වෙනදා රූප සටහනට වඩා මේක ටිකක් ඇඩ්වාන්ස් කරලා තියෙනවා නේ. රූප සටහන ටිකක් වෙනස් වගේ තේරෙනවනේ. ඒ වෙනස මොකක්ද? ඔබට පේනවද මේ තන්තු කොටස් වල විස්ථාපන ලකුණු කරලා තියෙනවා. ඒ කියන්නේ ඔබට පේනවා පැහැදිලිව මේ අංශුව පහළට යද්දි කුඤ්ඤය මෙහෙට යනවා. මේ අංශුව පහළ යන ත්වරණයෙන්ම තමයි කුඤ්ඤය මෙහෙට යන්නේ. ඉතින් ඒක එකපාර ගන්න බෑ. ඔප්පු නොකර ගන්න බෑ. ඉතින් ඒක නිසා ඒක ඔප්පු කරන්න වෙනවා. ඔප්පු කරන්න ඕන නිසා තමයි මෙන්න මේ විස්ථාපන ලකුණු කරේ. මොකද්ද වාසිය? නියත අචල මට්ටමක ඉඳන් යම් කිසි ත්වරණය වෙන වස්තුවකට විස්ථාපනයේ ලකුණු කරාම එයා දෙපාරක් t විශයෙන් අවකලනය කරලා අපිට පුළුවන් ඒ දිශාවටම මෙයාගේ ත්වරණය ගන්න. දෙපාරක් t විශයෙන් අවකලනය. මේ ඩබල් ඩොට් කියන්නේ දෙපාරක් t විශයෙන් අවකලනය වුණා කියන එක. එතකොට x එකෙත් එහෙමයි. මේ නියත අචල මට්ටමේ ඉඳන් විස්ථාපනයේ ලකුණු කළා x. එතකොට එයාගේ ඩබල් ඩොට් කියලා අපිට මෙයා t විශයෙන් දෙපාරක් අවකලනය කරලා ත්වරණය ගන්න පුළුවන්. එතකොට ඔබට ඊටමත් පැහැදිලිව මම කිව්වා මේ ටයිප් එකේ ගණන් හදන විදිහ. අපේ සාමාන්‍ය පියවර 3න් පොඩ්ඩක් එහාට යනවා. මොකද්ද වෙන්නේ? එක දෙයක් වෙනම කරන්න වෙනවා මේ ටයිප් එකේදී. නේද? මොකද්ද? මේ දෙන්නගේ ත්වරණ දෙක සමානයි කියලා ඔප්පු කරන එක. හරි. ඉතින් මේකෙන් අපි ලස්සනට ගණන් හැදුවා. අපිට පුළුවන් මොකද්ද කරන්නේ? මෙන්න මේ තන්තු කොටසේ දැන් මෙලෙම රූප සටහනට මම ලකුණු 10ක් දෙනවා. හරිද? ඒක දාගන්න හරියට ඇඳලා. තන්තු කොටස් වල දිගට අපිට මෙන්න මේ ප්‍රකාශනය ලියන්න පුළුවන්. මේ තන්තු කොටස y, මේ තන්තු කොටස x කප්පි වටා යන නියත දිගක් තියෙනවා. එතකොට අපිට ඔන්න ඔය දිගවල ටික ඔක්කොම එකතු කරලා නියත දිගක් කාටද සමාන කරන්න පුළුවන්? තන්තුවේ දිගට. තන්තුවේ දිගට සමාන කරන්න පුළුවන්. එතකොට අපිට මෙයාව දෙවරක්
මේ විස්තර හරියටම ලියන්න ඕන. දෙවරක් අනුයාතව t විෂයෙන් අවකලනයෙන් හරිද? අවකලනය කළාම x ට x ඩබල් ඩොට් එනවා. ධන y ට y ඩබල් ඩොට් එනවා. නියත දිගවල අවකලනය කළාම බිඳුවයි. අපි ඊට පැහැදිලිව දන්නවා අංශුව පල්ලෙහාට යනවා. ඒක නිසා අපි ගමු x ඩොට් කියන්නේ සිම්පල් f කියලා. මොකද MCQ වලත් එහෙම තියෙනවා. x ඩොට් කියන්නේ සිම්පල් f නම් අපිට y ඩොට් කෙලින්ම හොයන්න පුළුවන්. y ඩොට් ධන සිම්පල් f සමානයි බිඳුවයි. f එක එහා පැත්තට දැම්මහම y ඩොට් සමානයි ඍණ f කියලා එනවා. ආන්න මොකක්ද? අංශුව මෙහෙට f තරණයෙන් යනවා නම් මුළු පද්ධතියම මෙහෙට සිම්පල් f තරණයෙන් යනවා. දැන් අපිට පුළුවන් අපේ සාමාන්‍ය පියවර තුන අනුගමනය කරන්න. දැන් අර පරණ විදිහට ගාන හදන්න පුළුවන් මේක කලයින් පස්සේ. ඉතින් මේකට මම ලකුණු දෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මේක ඔප්පු කරනවට මම ලකුණු 5ක් දෙනවා. මේක ඔප්පු කරනවට ලකුණු 5ක් දෙනවා. right? ඉතින් මේ ඔප්පු කිරීම MCQ වල නෑ. ඊළඟ පියවරේ ඉඳන් තමයි MCQ වල තියෙන්නේ. එතන ලකුණු ඔබට දාගන්න පුළුවන්. එතන ඔබට පේනවද ලකුණු 15ක් තියෙනවා. ඒ 15 තියෙන්නේ මොකද්ද? මේ ඔප්පු කිරීමට සහ සාපේක්ෂ ත්වරණ මූලධර්මය කියන දෙකටම. දෙකටම තමයි එතන ලකුණු 15 දීලා තියෙන්නේ. නැත්නම් සාපේක්ෂ ත්වරණ මූලධර්මයේ විතරක් දාන එක ලකුණු 15ක් නෙවෙයි. මේ ඔප්පු කිරීම සමග ඒ ටික දිව්වා. හරිද? ඉතින් මේ ඔබ නිකම් MCQ එක ගැහුවා නම් මතක තියාගන්න මේකේ මේ ලකුණුත් එක්කයි එන්න ඕන. හරිද? right. එතකොට ඔන්න සාපේක්ෂ ත්වරණ මූලධර්ම ලියමු. පොළවට සාපේක්ෂව සිම්පල් m ගේ ත්වරණය අපිට ලියන්න පුළුවන් මේ ත්වරණ දෙක ජොයින් කරලා. කුඤ්ඤේ ත්වරණය තියෙන්නේ මෙන්න මෙහෙට. සිම්පල් f. හරිද? අංශයේ ත්වරණය තියෙන්නේ මෙන්න මෙහෙට. ඒකත් සිම්පල් f. හරි ලේසි. ඊට පස්සේ අපිට පුළුවන් අංශුවට f සමානයි ma දාන්න කොහෙටද? මෙන්න මෙහෙට. අපේ පියවර f සමානයි ma අනුව. අංශුවේ මේ පැත්තට තියෙන බලය මොකද්ද? mg sin alpha. එහා පැත්තට තියෙනවා t. එතකොට mg sin alpha ඍණ t කියලා අපිට එනවා සම්පයුක්ත බලය. සමානයි ස්කන්ධයේ සිම්පල් m වාරයක්. එයාගේ මෙහෙට තියෙන පොළොවට සාපේක්ෂ ත්වරණය ගන්න කොහොමද? මෙන්න මේකෙන් නේ. සිම්පල් f එක තියෙනවා අපි දාන දිශාවටම මේ f එක. මේ f ගෙන් සංරචකයක් එනවා f cos alpha අනිත් පැත්තට. ඍණ f cos alpha. මෙතනින් කවුරුවත් උක්ත කරන්න පුළුවන්ද? බෑනේ. t තියෙනවා. t තියෙනවා නම් මුකුත් උක්ත කරන්න එපා කියලා අපි කියලා දීලා තියෙන්නේ. එතකොට මේක අපි නම් කරනවා මොකක්ද? පළවෙනි සමීකරණය. ඒ පියවර අවසන් අංශු වලට දාන්න තියෙන වැඩේ කරලා ඉවරයි. පද්ධතියටම අවසන් පියවර. පද්ධතියටම එයා ත්වරණය වෙන්නේ මෙහෙට f සමානයි ma අනුව. ma අනුව. කුඤ්ඤේ ත්වරණය කැපිටල් M වාරයක් මෙහෙට තියෙනවා සිම්පල් M. මෙතෙන්දි පද්ධතිය මතම බලයක් මොකද්ද? මේ බලන්න. අපේ සම්මත බල සෙට් එක නේද මේ තියෙන්නේ? T R M G S කැපිටල් M G ඔය ටික සම්මත බල ටික. ඊට අමතරව මෙතන අලුත් එක්කෙනෙක් ඇවිල්ලා නේද මේ කැපිටල් T. එහෙනම් එයා මේ පාර සම්පයුක්ත බලයට එනවා. කැපිටල් T. වැඩි විස්තර අපි පන්තියේදී කරා. ඉතින් ඒක නිසා මේ මෙතෙන්දි ලොකුවට විස්තර කරන්න බෑ. MA කැලේ දෙකයි. කුඤ්ඤේ MA කැලේ කැපිටල් M වාරයක් සිම්පල් M ධන අංශු MA කැලේ සිම්පල් M වාරයක් මෙහෙට තියෙන ත්වරණය සිම්පල් F ඍණ F cos alpha. සිම්පල් F ඍණ F cos alpha. ඔබට තියෙන එකම දෙයයි මොකද්ද? මෙන්න මේක හරියට විභේදනය කර කර දාගන්න එක. දැන් අපි මෙතනින් පිළිවෙලට හදාගමු. පිළිවෙලට හදන්න දෙයක් නැහැ. මේක දෙක කියලා නම් කරමු. මොකද තන්තු යාතිය නැති කරගන්න ඕන. 1 2 එකතු කරමු ලස්සනට තන්තු යාතිය කැපිලා යනවා. 1 ධන 2. මොකද වෙන්නේ? t ට t කැපිලා යනවා. සිම්පල් mg sin alpha සමානයි කැපිටල් mf තියෙනවා. මෙතන සිම්පල් f m වාරයක් f ඍණ f cos alpha. මෙතන තියෙන්නේ සිම්පල් m වාරයක් f ඍණ f cos alpha. ඔය දෙක එකතු වෙද්දී අපිට දාන්න පුළුවන් ධන 2යි සිම්පල් m වාරයක් f ඍණ f cos alpha කියලා දාන්න පුළුවන්. මේ ඔක්කොගෙම f එකක් එළියට ගන්න. එතකොට mg sin alpha සමානයි මේ පැත්තෙන් f එකක් එළියට ගත්තා. එතකොට කැපිටල් m ධන 2යි සිම්පල් m වාරයක් 1 ඍණ cos alpha. ඕකෙන් බෙදා ගන්න. එතකොට අපිට ලස්සනට සිම්පල් f එනවා
simple mg sin alpha බෙදීම capital M දන 2යි simple m වාරයක් එකරින cos alpha. ඔන්න ඔහොම එනවා. හැබැයි උත්තර simple f ගේ අගය වන්නේ කියලා උත්තර ටිකක් තියෙනවා. මෙහෙම නෙවෙයි තියෙන්නේ නේ. බලන්න භාග කෝණ වලින් තියෙන්නේ. යට මේ එකරින cos alpha කියන එක භාග කෝණ වලට හැරිලා. නේද? උඩ ප්‍රශ්නයක් නැහැ. උඩ ඇවිල්ලා තියෙනවා. mg sin alpha තියෙන උත්තර දෙක විතරයි ඒකට ගන්න ඕන. හරිද? එතකොට මේ යට මොකද වෙන්නේ? එකරින cos alpha කියන එක මොකක්ද වෙලා තියෙන්නේ? 4යි m sin වර්ග alpha වෙලා. alpha බෙදීම දෙක වෙලා. ඉතින් මම මොකද කරන්නේ? මෙතන මේ ටික මකනවා. තව ටිකක් ඉස්සරහට සුළු කරන්න ඕන. හරිද? මේ බලන්න ඕගොල්ලෝ මෙහෙම සූත්‍රයක් දන්නව නේද? cos 2යි alpha sin alpha අසුරෙන් ලියන එක. එකරින 2යි sin වර්ග alpha නේ. බලන්න මෙතන කෝණේ දෙකට බෙදලා තමයි මෙතෙන්ට වෙලා තියෙන්නේ. ඒ වගේම මම cos alpha ට ලිව්වොත් එකරින 2යි sin වර්ග alpha බෙදීම 2යි. මෙතන තියෙන කෝණේ දෙකට බෙදලා. මම ඍණ 2යි sin වර්ග alpha මෙහෙට දාලා cos alpha මෙහෙට දානවා. 2යි sin වර්ග alpha බෙදීම 2 සමානයි එකරින cos alpha කියලා එනවා. ආන්න එක මෙතෙන්ට දාන්න පුළුවන්. හරිද? එතෙන්ට දාපු ගමන් මොකද වෙන්නේ අපිට? simple f සමානයි mg sin alpha බෙදීම capital M ධන 2යි simple m වාරයක් මේක 2යි sin වර්ග alpha බෙදීම 2යි. මේ 2යි ගුණ වුණාම මොකද වෙන්නේ? 4යි කියලා මම මෙතනම දාන්නම්. හරිද? 4යි simple m sin වර්ග alpha. ඔන්න ඔහොම එනවා alpha බෙදීම 2. ඔන්න ඔහොම එන උත්තරේ. උත්තරේ තියෙන්නේ 2 නේද? 2 නේද උත්තරේ? ඔව් 2 තමයි උත්තරේ. හරි. ඉතින් ඕකට ලකුණු 25ක් ලැබෙනවා. මේ f සමානයි මේ දාලා මේකට ලකුණු 10යි. කලින් f සමානයි මේ දාපේට කොහොමද දීලා තියෙනවා ලකුණු 10යි කියලා. හරිද? මෙතන f සමානයි මේ දාන එකට විතරක් ලකුණු 10ක් දෙනවා පිළිවෙලට. හරිද? ඊට පස්සේ ඉතිරි සුළු කිරීමට තමයි ඔබට ලකුණු 15ක් හම්බෙන්නේ මෙතෙන්ට එනකම්. හරි? එතකොට මේක විතරක් හදලා තියෙනවා නම් 10ක් දාගන්න. ඉතිරි ටිකත් හදලා උත්තරය අරන් තියෙනවා නම් 15යි 25ක්ම දාගන්න. හරිද? රයිට්. ඊළඟට ඔන්න බලන්න වැදගත්ම කැලලක් කියන්නේ අංශුවේ ත්වරණයේ විශාලත්වය වන්නේ. ඉතින් මේ හෙව්වේ simple f නේ. නෑ. මෙතන simple f කියන්නේ කවුද? කුඤ්ඤයට සාපේක්ෂව අංශුවේ ත්වරණය. එහෙනම් මේ ත්වරණය කියන්නේ මොකද්ද? පොළවට සාපේක්ෂව අංශුවේ ත්වරණය තමයි හොයන්න කියන්නේ. රූප සටහන වැඩක් නැහැ. මම ඒ ටික මකන මොකද ඉඩ ගන්න අවශ්‍ය නිසා. හරිද? ඔබට මතකයි පොළවට සාපේක්ෂව simple m ගේ ත්වරණය සඳහා අපි ප්‍රකාශනයක් ගත්තා. ප්‍රකාශනයක් කියන්නේ අර දිශා දෙක ජොයින් කරලා තියුව මතකද? මෙන්න මෙහෙම පොළවට සාපේක්ෂව simple m ගේ ත්වරණය කියන්නේ මෙහෙට simple f මෙහෙට simple f කියලා. ඉතින් මෙන්න මේක සුළු කරන්න ඕන. කොහොමද සුළු කරන්නේ? හරිද? ඕක සුළු කරාම තමයි ඔය උත්තරේ එන්නේ. නැත්නම් ළමයි ගොඩක් ඕක වරදවා වටහා ගැනීම කරලා තිබ්බා. හරිද? ඉතින් බලන්න මේක මම මෙහෙට විභේදනය කරගත්තොත් බලන්න මේ මුළු පද්ධතියම simple f එකක් තියෙනවා මෙහෙට. f cos alpha එක එනවා මෙහෙටනේ. මෙන්න බලන්න සුළු කරන විදිය. ඔබ දන්නේ නැත්නම් මේක ඉගෙන ගන්න. ඒක සිරස්ව විභේදනය කරොත් මෙහෙට තියෙන simple f එක එන්නේ simple f sin alpha එක එනවා පහළට. මේකම තමයි මේ ලිපි විභේදනය කරලා. පැහැදිලිද? එතකොට මේ දෙකේ දිශා දෙක සමාන්තර නිසා අපිට පුළුවන් එක දිශාවකට හරවල ලියා ගන්න. මම මෙහෙට හරවල ලියා ගන්නවා f ඍණ f cos alpha. පහළට තියෙනවා f sin alpha. දැන් මේක සුළු කරන්නේ කොහොමද? ගහන්න ඕන ත්වරණ ත්‍රිකෝණයක්. හරිද? ත්වරණ ත්‍රිකෝණයක් ගහන්න වෙනවා. මෙන්න ත්වරණ ත්‍රිකෝණය. හරිද? පහළට තියෙනවා f sin alpha. f sin alpha එයා ඉවර වෙන තැනින් f ඍණ f cos alpha. මගේ රූප සටහන් ගැන එච්චර හිතන්න එපා. කොහොම හරි වැඩේ වෙනෝනේ f ඍණ f cos alpha. එතකොට මෙන්න මේ පොදු ආරම්භය පොදු අවසානය යා කරාම මෙන්න මේ රේඛාවේ දිග මගින් තමයි කවුද පොළවට සාපේක්ෂව simple m ගේ ත්වරණය දැක්වෙන්නේ. මේ ගන්න පුළුවන් කොහොමද? ඊටා පහසුයි. පයිතගරස් ප්‍රමේය දැම්මනම් මේ රේඛාවේ දිග එනව නේද? මේ රේඛාවේ දිග තමයි පොළවට සාපේක්ෂව simple m ගේ ත්වරණය කියන්නේ. ඉතින් මේ ත්‍රිකෝණයට දාමු පයිතගරස් නියමය. පයිතගරස් නියමය දැම්මම මොකද වෙන්නේ? මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. පොළවට සාපේක්ෂව simple m ගේ ත්වරණය සමානයි
වර්ගමූලයේ ඇතුලේ f sin alpha වර්ග වෙන්න ඕන ධන f ඍණ f cos alpha වර්ග වෙන්න ඕන. හරිද? මෙයාගේ වර්ගය ධන මෙයාගේ වර්ගය සමානයි මෙයාගේ වර්ගයනේ. වර්ගය එහා පැත්තට ගෙනිච්චා. හරිද? ඊට පස්සේ මේක සුළු කරොත් f වර්ග sin වර්ග alpha. මෙතන පූර්ණ වර්ගයක් නේ තියෙන ප්‍රසාරණය කරන්න. මේ f ගේ වර්ගය මෙහා කොනේ f වර්ග දෙන්න ගුණ කරා දෙගුණ කරා මැදට දැම්මා. එතකොට මේ දෙන්න ගුණුනාම ඍණ 2යි f වර්ග cos alpha. මෙයාගේ වර්ගය මෙහා කොනේ ධන simple f වර්ග cos වර්ග alpha. හරිද? සමානයි මේ දෙන්නගෙන් බලන්න simple f වර්ගයක් එළියට ගන්න පුළුවන් නේද? බලන්න ඔක්කොගෙම simple f වර්ගයක් තියෙනවා. මම වර්ගමූලයෙන් මේ ඉවතර ගන්නවා. එතකොට simple f. මෙතන ඉතිරි sin වර්ග alpha එක. එහා පැත්තේ කොනේ තිබ්බ cos වර්ග alpha. හරිද? මෙතන තියෙනවා ධන එකක්. f වර්ගයක් ගියානේ මෙයාගේ. ඍණ 2යි cos alpha. ඔන්න ඔහම තියෙනවා. උත්තරයට එනකන් සුළු කරගමු. f වාරයක් sin වර්ග alpha ධන cos වර්ග alpha කියන්නේ 1යි a 1යි මේක එකතු වුණාම 2යි. 2 ඍණ 2යි cos alpha. දෙකක් එළියට ගත්තා. එතකොට මූල දෙක වශයෙන් තමයි එළියට එන්නේ. මූල 2යි f ඔහොම ලියාගත්තා. ඇතුළේ තියෙනවා 1 ඍණ cos alpha. ඔබ මීට චුට්ට වෙලාවකට කලින් 1 ඍණ cos alpha කියන්නේ කවුද කියලා හොයාගත්තා. කවුද? ඔය උත්තරේ තියෙන විදිහට ගන්න එපයි. බලන්න උත්තරේ ඔක්කොගේම තියෙන්නේ alpha බෙදීම 2 එහෙම කෑලි තියෙනවා. ඉතින් මේ alpha වලින් ඇවිල්ලා තියෙන්නේ 1 ඍණ cos alpha ඔබ ලියාගත්ත නේද? 2යි sin වර්ග alpha බෙදීම 2යි කියලා. දැන් මෙතන තියෙන මේ මූල 2යි ගුණ වෙලා 2ක් එනවා. simple f ආදේශ කරමු. simple f ආවේ අපිට mg sin alpha බෙදීම capital M ධන 4යි simple m sin වර්ග alpha බෙදීම 2. පිටින් තියෙනවා බලන්න මේ දෙක ඉස්සරහා තියෙන මූල දෙකෙන් ගුණ වෙලා දෙකක් වුණා. sin වර්ග alpha බෙදීම 2 වර්ගමූලය ආවම sin alpha බෙදීම 2යි. ලස්සනට බලන්න ඔය උත්තරේ තියෙන්නේ මොකද්ද කියලා. 2mg sin alpha බෙදීම 2 බෙදීම capital M ධන 4m sin වර්ග alpha බෙදීම 2. බලන්න එක නේද? එකේ නේද තියෙන්නේ. ඉතින් මෙතෙන්ට නිකන් ලස්සනට ඔයගොල්ලෝ සුළු කරගත්තා නම් ලකුණු 25යි. මේක හම්බෙන විදිහ කියන්නම් මේ ප්‍රවේග ත්‍රිකෝණයට එනකන් ඒ අඳින ටිකට මම ලකුණු 10ක් දෙනවා. හරිද? ඔබ මේ වැඩේ කරා නම් ලකුණු 10යි. ඊට පස්සේ මේ ටික දාලා සුළු කරගෙන මෙතෙන්ට නිකන් ලකුණු 15යි. හරිද? ලකුණු 15යි. ඔන්න ඔය වශයෙන් තමයි ඔය ලකුණු කැඩෙන්නේ. ඉතින් බලන්න හොඳ ගාණක් ඒක. හරි අන්තර්ජාතික මට්ටමේ හොඳ ගාණක්. ඉතින් මේවා තමයි ඕගොල්ලන්ට පුරුදු කරන්න ටයිම් කරලා කරන්න. ඉතින් වාසිය ගන්න එක ඕගොල්ලන්ගේ දෙයක්. හරිද? රයිට්. ඊළඟ ගානින් හම්බෙමු. ඊළඟ ගාන. හරි. මේක ඇවිල්ලා ස්පෙෂල් ගානක්. මේක අර සාමාන්‍ය ඔබ හදන විදිහට හදන්න බෑ. ඒක දැන් ඉතින් ඕගොල්ලෝ කියයි මේ ගාන හදලා ඉවරනායින් පස්සේ කොහොමද අපි මේවා හිතන්නේ? අපි ඔබට පියවර 3ක් කියනවා පන්තියේදී මේක හදන්න. ඒ කවුද? කුඤ්ඤේත්වරණය සහ අංශුත්වරණය හොයන්න. නමුත් මෙතන පැහැදිලිව බලන්න කුඤ්ඤේත්වරණයේ simple f කියලා දීලා. හරිද? අපි ගාන කියවලමු. සුමට කුඤ්ඤයක කේන්ද්‍රික හරස් කඩක් ABC වෙනවලු. හරි නේද? ABC වෙනවා. මෙහි ABC කෝණය alpha. හරි. මෙම කුඤ්ඤය සුමට තිරස් මේසයක් මත තබා ඇත්තේ AB මුහුණත මේසයක් ස්පර්ශ කරන විදිහට. ඔන්න AB මුහුණතක් ස්පර්ශ කරන විදිහට තියලා. BC මුහුණත පාමුල මෙන්න මේ BC මුහුණත පාමුල අංශුවක් තියලා කුඤ්ඤය මොකද කරන්නේ? AB දිශාවට F ත්වරණයෙන් චලිත වීමට සලස්වන. සලස්වලා අපෙන් එක MCQ එකක් කරනවා මෙන්න මෙහෙම. අසමානතාවයක් ගැන. අපි දන්න දේ මුලින් කරලෙමු කොනේ පොළොවට සාපේක්ෂව මෙයාගේ ත්වරණය හොයලෙමු. ඔය අපෙන් අහනවා මෙතන අංශුව මුහුණත දිගේ ඉහළට චලනය වේ නම්. ඒ කියන්නේ අංශුව මුහුණත දිගේ ඉහළට යනවා නම් මේ තමයි අසමානතාවය අහන්නේ. ඒ කියන්නේ මෙතන අපිට ත්වරණය සම්බන්ධ කරගන්න වෙනව නේද? F1ව. F1ව ගානට හොයලා ඉන්න වෙනවා. ඒ ත්වරණය ඇසුරෙන් තමයි අපිට කියන්න පුළුවන් ඔය අසමානතාවය. ඇයි? මෙයා ඉහළට යනවා නම් F1 ගේ ඍණ වෙන්න ඕන කියලා තමයි ඔය අසමානතාවය ගොඩනගන්න වෙන්නේ. හරිද? ඉතින් පොළොවට සාපේක්ෂව simple m ගේ ත්වරණය කියන්නේ මොකක්ද? මේ පැත්තට තියෙනවා simple f. මෙහෙට තියෙනවා f1. දැන් තව චෝදනාවක් තමයි තියෙන මේකේ කුඤ්ඤේ
ස්කන්ධය දීලා නැහැ නේද? දීලා නැත්තම් එහෙම එකක් නැහැ. කුඤ්ඤේ සැහැල්ලුයි. ප්‍රශ්නයක් නැහැ. මෙතන ප්‍රතික්‍රියාව විතරක් තියෙනවා. දීලා නැත්තම් දීලා තියෙන විදිහට හදන්න. හරිද? අංශු ස්කන්ධය නම් සිම්පල් m කියලා මම දුන්නා. හරිද? ඊට පස්සේ අංශුවට දානවා මම අංශුවට කොහෙටද? මෙන්න මෙහෙට. ඇල්ෆා ගෙන් ආන්තෝ පහලට f සමානයි ma 90. f සමානයි ma 90. එතකොට mg ගෙන් තියෙන සංරචකයක් mg sin alpha සමානයි ස්කන්ධයේ සිම්පල් m වාරයක්. මේ පැත්තට තියෙන ත්වරණය f1 බලන්න සිම්පල් f ගෙන් සංරචකයක් කියනවා මෙහෙටම මොකක්ද? ධන සිම්පල් f cos alpha. හරිද? දැන් මෙතනින් එමාට එමා කපලා දාලා අපි f1 උක්ත කරමු. f මෙහෙට දාලා g sin alpha ඍණ සිම්පල් f cos alpha සමානයි f1. හරිද? ලස්සනට දැන් ඔබට කියන්න පුළුවන් ඔය කියන අසමානතාවය. ඉතින් අංශුව ඉහළට ත්වරණය වෙනවා නම් අංශුව ඉහළට චලිත වේ නම් මොකද වෙන්න ඕන? f1 කුඩයි බිඳුව විය යුතුය. හරිද? විය යුතුය. ඉතින් මේක කුඩයි බිඳුව කරන්න g sin alpha ඍණ simple f cos alpha කුඩයි බිඳුව f එක අරයට දැම්මා g sin alpha කුඩයි f cos alpha. උත්තරේ tan alpha ගෙන් තියෙන්නේ cos alpha මෙහෙට බෙදා ගන්න g tan alpha කුඩයි simple f කියලා එනවා. g tan alpha කුඩයි simple f. හරිනේ. ඕක තියෙනවා තුන්වෙනි උත්තරේ. හරිද? තුන්වෙනි උත්තරේ ඕක තියෙනවා ලස්සනට. එතකොට ඔබට පුළුවන් ඕකට ලකුණු 20ක් ගන්න. f සමානයි ma දාලා මේක කරනවට 10යි, මේ ටික ගන්නවට 10යි. රූප සටහනට මම ලකුණු 5ක් දෙන්නම්. හරිද? ලකුණු 5ක් දෙන්නම්. මේකටත් ලකුණු 5ක් ඔබට ගන්න පුළුවන්. ඒක නම් මම MCQ එකට දාලා නැහැ. එතකොට මේ ලකුණු දෙක ඇඩ් කරගන්න. හරි නේද? ඊළඟ වැඩේ ඇවිල්ලා අපිට තියෙන්නේ අංශුව BC හි මධ්‍ය ලක්ෂයට පැමිණි විගස. ඒ කියන්නේ මෙන්න මේ අංශුව මෙහෙම උඩට එනවානේ. මේ කුඤ්ඤය මෙහෙට තල්ලු කරද්දී අංශුව මෙහෙම ඉහළට එනවා. හරිද? පැමිණි විගස කුඤ්ඤය ත්වරණය කිරීම නවත්තනවලු. ඒ කියන්නේ මේ f බිඳුවක් කරනවා. මෙන්න මේ අංශුව මේ d කියලා මාක් කරලා තියෙන්නේ මධ්‍ය ලක්ෂයේ. හරිද? මෙන්න මේ d මධ්‍ය ලක්ෂයට ආපු ගමන් කුඤ්ඤය ත්වරණය කරන එක නවත්තනවා. නවත්තලා මොකද කරන්නේ? නවත්වා ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ simple f බිඳුවයි. සලස්වනු ලැබේ. අංශුව c වෙත යාන්තමින් ලැබේ නම් tan alpha ට උත්තරයක් අහනවා. ඉතින් බලන්න simple f කුඤ්ඤේ ත්වරණයේ ගානෙම දීලා. මෙතනින් එහාට පද්ධතියම f සමානයි මේ දාලා මොකක් හොයන්නද? හොයන්න දෙයක් නැහැ. ඒක තමයි තර්කය. ඇයි f දීලා? මොකද්ද හොයන්නේ? මෙතන තියෙන ඊට වඩා විශේෂ දෙයක් අපිට කියනවා මෙන්න මේ චලිතය මධ්‍ය ලක්ෂයක් එනකන් චලිතයක් සහ මධ්‍ය ලක්ෂයෙන් පස්සේ චලිතයක් ගැන කියනවා. එතකොට මේකට අවශ්‍ය මොකද්ද? චලිත සමීකරණ පාවිච්චි කරන එක. පැහැදිලිද? චලිත සමීකරණ පාවිච්චි කරන එක. අපිට පුළුවන් මේ අංශුවේ මෙතන ඉඳන් මෙතෙන්ට යන්න දුර සහ මේ දුර දන්න නිසා අපිට මෙතන ඉඳන් මෙතෙන්ට යන්න දුර සිම්පල් a කියලා ගත්තොත් හරිද? සිම්පල් a කියලා ගත්තොත් ඒ දුරම තමයි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්නේ dc දුරත්. හරිද? ඇයි මධ්‍ය ලක්ෂයේදී අපිට පුළුවන් b සිට d දක්වා කුඤ්ඤයට සාපේක්ෂව අංශුව සඳහා b සිට d දක්වා v වර්ග සමානයි u වර්ග ධන 2යි as දාන්න. මොකද වෙන්නේ? දැම්මහම මොකද වෙන්නේ? අපිට මෙතෙන්ට එන ප්‍රවේගය හොයාගන්න පුළුවන්. ඊට පස්සේ නැවත මේ චලිතය සඳහා v වර්ග සමානයි u වර්ග ධන 2යි as දානවා. දැම්මහම මොකද වෙන්නේ? මෙතෙන්දී අවසන් ප්‍රවේගය බිඳුවයි. ඒ කියන්නේ සමීකරණයේ v බිඳුවයි. u කියන්නේ කවුද? මෙතෙන්ට එන ප්‍රවේගය නේද? අන්න ඒකෙන් ඔය කියන එක ගන්න පුළුවන්. ඒක හිතාගත්තා නම් මේ ගාන සිම්පල් කේස් එකක්. හරිද? ඉතින් ඒක හිතන්න අදාළ දත්ත තමයි තියෙන්නේ. මේවා තමයි ඇප්ලයිඩ්. හරිද? ඇප්ලයිඩ් කියන්නේ මෙන්න මේවා. අපිට පුළුවන් ලියන්න. අපි අර පන්තියේදී ලියන්නේ. ඒ වගේ දිගට ලියන්න මොකද? කුඤ්ඤයට සාපේක්ෂව අංශුව සඳහා මොකක්ද දාන්නේ? මෙන්න මෙහෙට. මොන චලිතයේද? b සිට d දක්වා v වර්ග සමානයි u වර්ග ධන දිශාව පෙන්වන්න. දිශාව මෙහෙට. v වර්ග සමානයි u වර්ග ධන 2යි as 90. එතකොට මෙතෙන්ට එන අවසන් ප්‍රවේගය අපි දන්නේ නැහැ.
ඒක තමයි හොයන්න යන්නේ v වර්ග. ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි ධන 2යි සිම්පල් a කියන්නේ අංශුව මත මෙහෙට තියෙන ත්වරණය නැත්තම් f1 නේද? අපි f1 මෙහෙට මාක් කරලා තියෙන්නේ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. අර අපි ගත්තේ මොකද? f1 ට ගත්ත නේද? g sin alpha ඍණ f cos alpha කියලා. අන්න ඒක මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන්. පැහැදිලිද? f1 කියන්නේ g sin alpha ඍණ f cos alpha. simple s කියන්නේ මොකද්ද? simple a කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට v වර්ග සමානයි 2යි simple a වාරයක් g sin alpha ඍණ simple f cos alpha කියලා ගන්න පුළුවන්. පැහැදිලි නේද? තේරුණා නේද? right. දැන් ඊට පස්සේ අංශුවේ dc චලිතය ගමු. අංශුවේ dc චලිතය. අංශුවේ dc චලිතයේදී මොකද වෙන්නේ? මෙතනින් එහාට කුඤ්ඤය යන්නේ නියත ප්‍රවේගයෙන්. නයි මෙයා මෙතෙන්ට ආවෙන් පස්සේ කුඤ්ඤය නියත ප්‍රවේගයෙන් යන්නේ. simple f සමානයි බිඳුව v. හරිද? එතකොට මොකද වෙන්නේ? f1 සමානයි g sin alpha නේද? ඇයි ඍණ f cos alpha කියන කෑල්ල බිඳුවක් වෙනවා f බිඳුව නිසා. දැන් එතකොට අංශුවේ ත්වරණය වෙන්නේ g sin alpha. හරිද? එතකොට අංශුවට දානවා මෙහෙට v වර්ග සමානයි u වර්ග ධන 2යි as. මෙතෙන්දි v වර්ග අංශුව c වෙත ලැබෙන්නේ යාන්තමින් බිඳුවයි. යාන්තමින් එළවෙනවා කියන්නේ අවසානයේ මෙතෙන්දි ප්‍රවේගයේ බිඳුවයි කියන එක. ආරම්භක ප්‍රවේගයේ u වර්ග කියන්නේ මෙන්න මේකම ආදේශ කරන්න පුළුවන් මෙතෙන්ට. ඇයි මෙතනින් ආරම්භ කරන ප්‍රවේගයනේ? එයාගේ වර්ගයම අපි දන්නවා. 2යි g වාරයක් g sin alpha. sorry 2යි g නෙවෙයි a. 2යි simple a වාරයක් g sin alpha ඍණ f cos alpha. මෙතන තව sorry ආයි වැරදුනානේ. පැටලෙනවා පොඩ්ඩක් ගණන් ගන්න එපා. හරි. මේකට ආදේශ කරන්නේ මේක. හරි. g sin alpha ඍණ f cos alpha ගණන් ගන්න එපා. අපිටත් වරදිනවා. ධන 2යි simple a. simple a කියන්නේ කවුද? මෙතෙන්දි මේ චලිතය සඳහා simple a කියන්නේ කවුද? g sin alpha. g sin alpha. හරිද? s කියන්නේ විස්ථාපනයේ simple a. බලන්න මෙතන 2යි a g sin alpha යි මෙතන 2යි g a sin alpha එකතු වුණාම 4යි g a sin ඒක කපලා දාන්නත් පුළුවන් මේ පැත්තේ බිඳුව නිසා. අර ඒක නැති කරන්න පුළුවන් අපි අතින් දාපු එක. 4යි g sin alpha ඍණ f cos alpha. උත්තරය ගන්න f cos alpha මෙහෙට දැම්මා. f cos alpha සමානයි 4යි g sin alpha. අපිට ලස්සනට පුළුවන් 4යි g එක මෙහෙට බෙදලා මම ඊට ටික මෙහෙන් ලියන්න. හරිද? 4යි g එක මෙහෙට බෙදලා cos alpha රහෙට බෙදලා tan alpha එක හදාගන්න. එතකොට f බෙදීම 4යි g සමානයි tan alpha කියලා. ඔන්න බලන්න. අපිට මේකේ උත්තරේ තියෙනවා උත්තරේ තියෙනවා 4 නේද? 4යි g එකෙන් බෙදුනාම බලන්න කොහෙවත් වැරදුන්නේ නැහැ නේද? 2යි as g alpha right. මේකේ උත්තරේ එහෙනම් f බෙදීම 4යි g. රෝම ඉලක්කම් මේ උත්තරේ එන්නේ එහෙනම් 4. ලකුණු 35ක් හම්බ වෙනවා. ඉතින් ගොඩක් අය මේක නාගන්න ඇති. මේක අනිවාර්යෙන් නාගන්න ඇති. මොකද මේක හිතෙන්නේ නැහැ. හිතන විදිය තමයි මම කිව්වේ. simple f දීලා. හරිද? පද්ධතියටම මොකටද දාලා? තේරුමක් නැහැ. පද්ධතියටම දාලා තේරුමක් නැහැ. මොකද simple f දීලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔබට තියෙන්නේ මෙන්න මේ වගේ අලුත් විදිහකට පොඩ්ඩක් හිතන්න. හරි? චලිත සමීකරණ තමයි එතනින් එහාට තියෙන්නේ. පැහැදිලිද? ඉතින් ඒක ලකුණු 35ක් මන් දීලා තියෙනවා. ඇත්තටම මම හිතුවේ නෑ ගොඩක් අය මේක හදයි කියලා. හරි? එහෙම මට විශ්වාසයක් තිබුණේ නෑ. අලුත් දෙයක් නිසා. මතක තියාගන්න මේ වගේ concept එනවා. ඒක නිසා ඔබ හිතන්න පුරුදු වෙන්න ඕන. නැත්තම් බෑ. හරි? ඊළඟ ගාන හදමු. අවසන් ගාන. හරි ඊළඟ එක අපේ කීවෙන type එකද ඔබට මම කියලා දීලා තියෙනවා මේක. 4 වෙනි type එක වශයෙන්. කුඤ්ඤ ආනතලයක් මත තියුවාම මොකද වෙන්නේ? හරිද? ස්කන්ධයේ 5 simple m හා කෝණ ඇල්ෆා වන සමදිපාද කුඤ්ඤයක්
තිරසට ඇල්ෆා කෝණයකින් ආනත තලයක් මත තබා ඇත. ඔන්න තියලා තියෙනවා. හරිද? ආනත තලයක් මත තබා කුඤ්ඤේ තිරස් මූණත මත. මේ මූණත තිරස්නේ. ඒ මූණත මත සිම්පල් m වන අංශුවක් තියලා. එතකොට මේ කුඤ්ඤේ සහිත මේ පද්ධතියම අනිවාර්යෙන් පල්ලෙහාට එනවා. ඒක දෙකක් නෑ. පළවෙනි පියවර මෙයාගේ පොළොවට සාපේක්ෂව ත්වරණය හොයන එක. ඉතින් මෙන්න පොළොවට සාපේක්ෂව සිම්පල් m ගේ ත්වරණය කියන්නේ මොකක්ද? මේ ත්වරණ දෙක ජොයින් කරන්න. හරි සරලයි නේද? ඉතින් මෙහෙට f1 එක තියෙනවා. මෙන්න මෙහෙට f2 එක තියෙනවා. මේ පාර f2 තමයි ආනත. ඇල්ෆා කෝණයෙන් ආනත. ඔන්න පොළොවට සාපේක්ෂ ත්වරණය. මම රූප සරණ ලකුණු 5ක් මේකට ලකුණු 5ක් දෙනවා. මේකේ උත්තරේ තියෙන්නේ මොකක්ද එතකොට? අපෙන් අහන උත්තරේ 3 නේද? 3 තමයි උත්තරේ. හරිනේ. ඊට පස්සේ අංශුවේ පොළොවට සාපේක්ෂ අංශුවේ පොළොවට සාපේක්ෂ ඒක නම් වැරදි ඈ. අංශුවේ පොළොවට සාපේක්ෂ ත්වරණය නෙවෙයි. අංශුවේ කුඤ්ඤයට සාපේක්ෂව ත්වරණය. අන්න ඒක මම දැක්කේ නැහැ නැත්තම් හදනවා. ඕක දැක්කහම ඔබට හිතන්න පුළුවන් මේ අහන්නේ මේක තමයි කියලා. පොඩි මිස්ටේක් එකක්. අංශුවේ කුඤ්ඤයට සාපේක්ෂව ත්වරණය වෙන්න ඕන. අංශුවට කොහෙටද f සමානයි මේ දාන්නේ? එයා ත්වරණය වෙන දිශාවට. හරිද? මෙන්න අංශුවට එයා ත්වරණය වෙන්නේ මෙහෙට f සමානයි ma 90. අංශුව මත මෙහෙට කිසිම බලයක් නැහැනේ. r ලම්බයි mg එකත් ලම්බයි. කිසිම බලයක් එන්නේ නැහැ. ma අංශු ස්කන්ධයේ සිම්පල් m වාරයක් ත්වරණය f1 එක තියෙන්නේ මෙහෙටමයි f2 cos alpha එක එනවා. එතකොට f1 ධන f2 cos alpha කියලා එනවා පොළොවට සාපේක්ෂ ත්වරණය. මෙතන එමා කපලා දාන්න පුළුවන් එහා පැත්තේ බිඳුව නිසා f1 තනි කරලා f2 මෙහෙට දැම්මාම f2 ඍණ f2 cos alpha සමානයි f1 කියලායි. ඉතින් බලන්න අපිට ලස්සනට උත්තරේ තියෙනවා 2 නේද 2. ඔකට ලකුණු 10ක් හම්බෙනවා. 10ක් හම්බෙනවා. ඊට පස්සේ පද්ධතියම ත්වරණය f2 තමයි අහන්නේ. පද්ධතියම ත්වරණය හොයන්න මොකද කරන්නේ? පද්ධතියටම ඔන්න අපේ සාමාන්‍ය පියවර ටික. f සමානයි මේ දානෝ ඇල්ෆාගෙන් ආන්තව මෙහෙට යන්නේ. f සමානයි ma 90. එතකොට බලන්න ඉස්සෙල්ලා වගේ නෙවෙයි මේ බරෙන් 5 mg ගෙන් සහ mg ගෙන් සංරචක තියෙනවා f ලෙස මේ පැත්තට. සම්පයුක්ත බලය 5 mg ගෙන් මෙහෙට තියෙන සංරචකය මොකද? 5 mg sin alpha. mg ගෙන් තියෙන සංරචකය මොකද්ද? mg sin alpha. අනේ බලන්න ලස්සනට එනවා අපිට 5 mg sin alpha ධන mg sin alpha. හරිද? සමානයි එච්චරයි බල තියෙන්නේ. සමානයි මේ r එක මොකද වෙන්නේ? පද්ධතිය දාද්දි කැපිලා යනවා. හරි. මුලින්ම කුඤ්ඤේ m එක ඇල්ල කුඤ්ඤේ ස්කන්ධයේ 5m එයාගේ ත්වරණය f2. අංශු ස්කන්ධයේ සිම්පල් m පොළවට සාපේක්ෂ ත්වරණය මේ තිරස් දිශාවට මේ තිරසට ඇල්ෆා කෝණයෙන් ආන දිශාවට විභේදනය කරගන්න ඕන. f2 එක තියෙන්නේ අපි දාන දිශාවටමයි. f1 ගෙන් සංරචකයක් වෙනවා f1 cos alpha. එතකොට f2 ධන f1 cos alpha. හරිද? මේ දෙක ජොයින් කරන්න පුළුවන්. මේ දෙන්නත් එකතු කරන්න පුළුවන්. 6 mg sin alpha සමානයි මේ දෙන්න එකතු කරාම 6m f2 මේකයි ගුණ කරාම simple m f1 cos alpha. ඉතින් පද්ධතියම ත්වරණය හොයන්න මොකද කරන්නේ? මේ f1 එක මෙතෙන්ට ආදේශ කරන්න. 6 mg sin alpha සමානයි 6 simple m f2 ධන simple m වාරයක් f1 ඍණ f2 cos alpha වාරයක් cos alpha. හරිද? 6 mg sin alpha සමානයි මේ f2 තියෙන පද වලින් f2 එළියට ගමු. එකපාර ලියමු. දැන් පොඩි ළමයි නෙවෙයිනේ ඔයාලා. ඇතුලේ 6 simple m මේ cos එක වැඩි වුණාම ඍණ simple m cos වර්ග alpha. එමෙක් උඩ ඔක්කොගේම කපලා දාන්න පුළුවන්. උඩ එක එම්මයක් කපලා දාන්න පුළුවන්. එතකොට 6g sin alpha සමානයි f2 වාරයක්. මෙතන 6ක් ඉතිරිනේ. මම ඒක 5 ධන 1යි කියලා ලියා ගන්න. ඍණ cos වර්ග alpha. ඇයි ඔබ දන්නෝ උත්තරේ තියෙන විදිහට හදාගන්න. උත්තරේ ඔබට පේනවද යට ඔක්කොම තියෙනවා 5 ධන කියලා තියෙන්නේ. එතකොට 6ක් නැහැ කියලා පේනවද? එක ඍණ cos වර්ග alpha කරලා තමයි ඒ තියෙන්නේ. අර 6න් එකක් ගලවලා ඒක එක ඍණ cos වර්ග alpha sin වර්ග alpha ලෙස ලියලා තියෙන්නේ. එතකොට
බලන්න මෙතන 6g sin alpha සමානයි f2 පහ වාරයක් එකරින cos වර්ග alpha කියන්නේ ධන sin වර්ග alpha. ඉතින් බලන්න ලස්සනට ඔබට මේකෙන් බෙදාගත්තායින් පස්සේ උත්තරය ගන්න පුළුවන් f2ට 6g බෙදීම පහ ධන sin වර්ග alpha. 6g sin alpha බෙදීම පහ ධන sin වර්ග alpha. ඒ උත්තරේ තියෙන්නේ බලන්න එකේ නේද? 6g sin alpha බෙදීම පහ ධන sin වර්ග alpha. ඉතින් එකේ තමයි මේ උත්තරේ තියෙන්නේ. ලස්සනට අපිට දාගන්න පුළුවන්. right? ඔන්න එතකොට මේක බෙදා ගන්න මෙහෙට. ඒක හරිනේ. ඊට පස්සේ අපෙන් අහනවා කුඤ්ඤය හා අංශුව අතර ප්‍රතික්‍රියාව. මෙන්න මේ r අහන. මේ r එක. මොකද කරන්නේ? මම මේ ටික මකන ඔයගොල්ලෝ වීඩියෝ එක පවුස් කරලා ලියා ගන්න. හරිද? මේක කියන්න බැරි වුණා. f සමානයි මේ දානවට ලකුණු 10යි. එතකොට මුළු ගානට ලකුණු 25ක් තියෙනවා. අන්තිම උත්තරය ගන්නවට ලකුණු 15ක් හම්බ වෙනවා සුළු කරගෙන ඇවිල්ලා. අර 10 හම්බෙන්නේ f සමානයි මේ දානකට. එතනින් එහාට සුළු කරන ටිකට ලකුණු 15ක් ලැබෙනවා. right? ඊට පස්සේ බලන්න මම කරන වැඩි. මොකක්ද? මේ r එක හොයන්න යන්නේ. කොහොමද? අපිට පුළුවන් අංශුවට අපි දන්නවා අංශුවට විතරයි f සමානයි මේ දාන්න ඕන මේ කුඤ්ඤය හා අංශුව අතර ප්‍රතික්‍රියාව හොයන්න. සිරස්ව ඉහළට f සමානයි මේවා විස්තර කර ඉන්න බෑ. අපි පන්ති වල විස්තර කරා. r එක තියෙනවා අංශුව මත ඉහළටම. හරිද? mg එක තියෙනවා පහළට ඍණ mg සමානයි අංශුව මත ඉහළට තියෙන ත්වරණය. ස්කන්ධයේ සිම්පල් m වාරයක් අංශුව මත ඉහළට තියෙන ත්වරණය බලන්න. මේ f1 එක තියෙන තිරස්ව. ඒක නිසා f1 එන්නේ නැහැ. f2 ගෙන් සංරචකයක් එනවා. හැබැයි පහළට හැරෙන්නේ ඍණ f2 sin alpha. ඍණ f2 sin alpha. ඇයි f2 එක මෙයාට සමාන්තර විභේදනය වෙද්දී f2 cos alpha ඊට ලම්බක විභේදනය වෙද්දී f2 sin alpha. f2 එකට ආදේශ කරන ඔබ ගත්ත උත්තරේ r ඍණ mg සමානයි මේ ඍණ mg එක මම මෙහෙට දාන්නම් r හොයන නිසා ධන mg වෙනවා. එතකොට ඍණ simple m f2 කියන්නේ මෙතනින් ගත්ත උත්තරේ 6g sin alpha බෙදීම පහ ධන sin වර්ග alpha. හරිද? මෙතන තව පිටින් sin alpha එක තියෙනවා අමතක කරන්න එපා. right? දැන් සුළු කරන්න mg එකක් පොදුයි නේද? ගන්න එළියට. mg එකක් එළියට ගත්තා. ඇතුළේ එතකොට 1 ඍණ 6යි g නෑ 6යි sin වර්ග alpha බෙදීම පහ ධන sin වර්ග alpha. ඔන්න ඔහම එනවා. right? ඔහොම එනවා. ඊට පස්සේ ගන්න පොදු හරය. පොදු හරය ගත්තාම r සමානයි mg වාරයක් මෙතන පහ ධන sin වර්ග alpha ගෙන් වැඩි වෙනවා ඍණ 6යි sin වර්ග alpha. හරිද? sin වර්ග alpha බෙදීම පහ ධන sin වර්ග alpha. ඔන්න ඔහම එනවා. sin වර්ග alpha ගෙන් ඍණ 6යි sin වර්ග alpha ගියාම පහයි sin ඍණ 5යි sin වර්ග alpha නේද? ඒ දෙන්නගෙන් පහක් එළියට ගන්න පුළුවන්. 5යි mg වාරයක් 1 ඍණ sin වර්ග alpha වෙනවා. එතකොට අර දෙකම මම එකපාර කරා. බෙදීම පහ ධන sin වර්ග alpha. බලන්න උත්තරේ තියෙන විදිය. උත්තරේ තියෙන විදිය බලන්න. උත්තරේ තියෙන හැබැයි පහ ඍණ මෙතන මේ 1 ඍණ cos sin වර්ග alpha මොකක් කළාද? cos වර්ග alpha කළානේ. ඉතින් ඔබට පුළුවන් මේකේ මම කිව්ව මේක හදාගන්න කියලා. මෙතන මේ 1 ඍණ sin වර්ග alpha cos වර්ග alpha කියලා හදාගන්න. හරිද? එතකොට 5යි mg 1 ඍණ sin වර්ග alpha ලියාගත්ත cos වර්ග alpha බෙදීම පහ ධන sin වර්ග alpha. ඔන්න ඔහම ලස්සනට එනවා කවුද? r. මෙතන උනේ මොකද්ද කියලා පැහැදිලි නේද? sin වර්ග alpha ගෙන් ඍණ 6යි sin වර්ග alpha ගියාම ඍණ 5යි sin වර්ග alpha. ඒ දෙන්නගෙන් පහක් එළියට ගියා. එතකොට 1 ඍණ sin වර්ග alpha 1 ඍණ sin වර්ග alpha කියන්නේ cos වර්ග alpha. පැහැදිලි නේද? right. ඔන්න එහෙනම් r උත් හෙව්වා. හරිද? ඒකේ උත්තරේ වෙන්නේ මොකක්ද? 1 නේද? ඒකේ උත්තරේ මොකද්ද? 5 ධන sin වර්ග alpha 2 නේ 2. ඒකේ උත්තරේ 2. හරිද? එතකොට ඔන්න වැඩි. ඔන්න එහෙනම්
දෙවෙනි ටෙස්ට් එකත් අපි සාකච්ඡා කරලා ඉවරයි. ලබන සතියේ ඉරිදා හරියටම හවස 6ට PO paper එකක් වෙයි. PO paper එකක් දානෝ PO paper එක දානෝ වෙබ්සයිට් එකට ඊයේ දැම්මා. හරිද? ඒක ගිහිල්ලා කරන්න www.myexams.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා කරන්න. කරයින් පස්සේ ඔබට පුළුවන් අපේ ඩිස්කෂන් එකට ලබන ඉරිදාත් හවස 6ට සහභාගී වෙන්න. එතකොට ඔබට පුළුවන් ලස්සනට මේකේ ලකුණු දාගෙන ඒ වැඩ ටික කරගන්න. දැනට පේපර් දෙකක් කරා. තුන්වෙනි පේපර් එක තමයි PO පේපර් එකක් වශයෙන් තියන්නේ. හරිද? ඉතින් සුපුරුදු පරිදි කියන්න තියෙන්නේ යාළුවෝ එක්ක ෂෙයා කරගන්න මේ වීඩියෝ එක. හරිද? ඕගොල්ලන්ගේ ලකුණු කමෙන්ට් කරන්න. නැත්නම් මට ඉන්බොක්ස් එකේ කියන්න. ඩිස්කෂන් එක සහභාගී වෙලා ඩිස්කෂන් එකේ හොඳ නරක කියන්න. හොඳයිද නැද්ද මේ වැඩේ කියලා. හරි? ඒක තමයි අපිට මේකට කරන්න මොටිවේෂන් එකක් වශයෙන් තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ වැඩේ කරන්න. තාම වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙලා නැත්නම් අදම රෙජිස්ටර් වෙලා ඔබ දැම්ම මේ පේපර්ස් කරන්න පටන් ගන්න ටයිප් කළා. අපේ Telegram group එකේ link එක දානවා පල්ලෙහෙන්. ඒකට add වෙන්න පුළුවන්. අපේ revision එකේ ඊළඟට කරන පාඩම වෙන්නේ අපි වෘත චලිතය. ඒතකොට වෘත චලිතයත් ඔබට පුළුවන් add වෙන්න ඒ විදිහටම myexams.lk කියලා. ඒ සියලුම විස්තර දැනගන්න පුළුවන්. message එකක් දාලා අහන්න ඔබට පන්තියට සහභාගී වෙන්න අවශ්‍ය නම් description එකේ තියෙන phone number එක. right? එහෙනම් ලබන සතියේත් මේ වගේම discussion එකකින් හමු වෙමු.